නමෝ බුද්දාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පියුමල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංගි දෙහිමිරක වෙන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සිත කස්රිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 1580 හොරහේන පාර කොට්ටාව පන්නිපිටිය යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වත් රාජ ධම්මික මණිමෙල්වඩු මහත්මයා, ඒ වගේම ප්‍රීතිකා නිලන්ති සේනාරත්න පින්බර මහත්මිය, යමීෂා උදාරි මණිමෙල්වඩු දියණිය සහ දේශිකා රංගනී මණිමෙල්වඩු දියණිය එක රාශී වෙලා ප්‍රධාන අරමුණ බවට පත්වලා තියෙන්නේ කල්යාණ මිතුරු සම්පත්තිය සහ ගෞතම බුදු සසුනේ මිදීම අප්‍රමාදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන උදාර අදහස පෙරදරි කරගෙන තමයි පින්වත්නි අද දවසේ උතුම් ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. මේ භාග්‍යවත් සම්බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලෝකෙට පහළ වෙලා දෙව් මිනිස් ලෝකයාට මේ දහම්සක ප්‍රවර්තනය කරති තමයි මේ සසරට ගැට ගැහිලා ඉන්න සත්වයා සසර දුකින් ඈතර කරවන මාවත විවර කරගන්න පටන් ගන්නෙ. ඉතින් ධර්ම ශ්‍රවණයෙන් තමයි උදාර ලාභේ මේ මිනිස්සුන්ට අත් වෙන්නේ. අවිද්‍යා අන්ධකාරයෙන් විරිලා තියෙන සිත් සතන් අවිද්‍යා අන්ධකාරයෙන් නිදහස් වෙන්න පටන් ගන්න පින්වත් ධර්ම ශ්‍රවණයත් එක්ක. ඒ නිසා විද්‍යා අන්ධකාරය දුරු කරන්නට දෙව් මිනිස් ලෝකයාගේ සිත් සතන් තුළ විරිලා තියෙන මේ අවිද්‍යා අන්ධකාරය දුරු කරන්න යම් උපකාරයක් කළා නම් ඒ උපකාරය තමයි Tamanට සසරේ පෙරලා ලැබෙන්නේ. ඒ නිසා මේ වගේ උදාහර පිනක් පින්වත්නි ධර්ම දානයේ මේ විසින් මේ පින්වත් පිරිස රැස් කරගන්නේ. අද දවසෙත් අපි විශේෂයෙන් මේ දිනවල කතා කරමින් සිටියේ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක් වන අනේක ධාතු නානා ධාතු ලෝකයන් පිළිබඳව තථාගතයන් වහන්සේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කළා. එතකොට අපි මේ දිනවල විශේෂයෙන් බ්‍රහ්ම ලෝකය ගැන කතා කළා පින්වත්නි. එතකොට මේ බ්‍රහ්ම ලෝකයේ ගොඩක් අපි සිද්ධි අපි බොහෝ දේශනා ඇසුරින් කතා කරන්න යෙදුණා. අද දවසෙත් ඔබට විවර වෙන්නේ මේ බ්‍රහ්ම සංයුත්තේ තියෙන සුන්දර දේශනා කිහිපයක්. මේ දේශනාවේ නම් පින්වත්නි බක බ්‍රහ්ම සූත්‍රය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනාරාමේ. අනීපිට සිටුතුමාගේ ආරාමේ. ඒ කාලේ බක බ්‍රහ්මයට අපි දැන් බ්‍රහ්ම නිමන්ත්‍රණික සූත්‍රෙත් ඒක බක බ්‍රහ්මයට තමයි দমনය කරන්න භාග්‍යතුන් වහන්සේ වඩින්නේ පින්වත්නි. මම හිතන්නේ ඒ සිද්ධියම වෙන්නත් පුළුවනි. ඒ වගේ තව සිද්ධියක් වෙන්නත් පුළුවනි පින්වත්නි. එතකොට නමුත් මේක වෙන විස්තර ටිකක් තව මෙතන එකතු වෙලා තියෙනවා. ඊතරම් ගොඩක් විස්තරත් මෙතන නැහැ. ත්‍රි සිදුවීමේදී එතන ඉන්න බ්‍රහ්මයෙකුට මාර්යා වේශන නමුත් මේ සිදුවීම තුළ එතන හිම සිදු වෙන්නේ නැහැ. ඒකයි මම මේ දේශනාවයි කතා බහට ගන්න කල්පනා කළේ. එතකොට මේ බක බ්‍රහ්මයට පාපී දෘෂ්ටියක් හට අරගෙන තිබුණා. බ්‍රහ්ම ලෝකයේ තමයි නිට්ටය, මේක ස්ථිරයි, මේක සදාකාලිකයි, මේක පරිපූර්ණයි.
මේක චුත නොවන ස්වභාවයෙන් යුක්තයි. මේ බ්‍රහ්ම ජීවිතයේ උපදින්නෙත් නැහැ, උපදීමකුත් නැහැ, ආදිරීමකුත් නැහැ. මැරෙන්නෙත් නැහැ, චුත වෙන්නෙත් නැහැ. යලි උපදින්නෙත් නැහැ. මේ දෙයින්තර වෙන උත්තරීතර නිවනකුත් නැහැ කියලා බ්‍රහ්මයට කල්පනාවක් ඇති වුණා. බලන්න දැන් මේ වගේ කල්පනාවක් උපදින්න කොච්චර අති දීර්ඝ ආයුෂ තියෙනවා එතකොට. අති දීර්ඝ ආයුෂක් තියෙනවා. දැන් අපි ආකාසානංචායතන ලෝකෙ ගැන කියද්දි පින්වත්නි දේශනාවේ තියෙනවා කල්පම 20000ක්. කල්ප 20000ක්. එතකොට මේ වගේ ලෝකික ඉච්ඡර දීර්ඝ ආයුෂ. දැන් මේ වගේ ලෝක මීටත් වඩා වැඩි පින්වත්නි. එහෙම දීර්ඝ ආයුෂක් තුල දැන් මේ එකම තැන ඉන්නකොට පින්වත්නි හරි පුදුමයි හිතල තියෙන. එතකොට මේ විද්‍යාව උපදව ගන්න ඕන ඒ දේවල් හිතල නැති වෙලා යනවා එතකොට. දැන් ආරි ශ්‍රාවකෙක් එක තැනකට ගියා නම් ඉතින් රැකවරණයක් තියෙනවා. නමුත් පුතත්ජන කෙනෙක් ඒ ලෝකෙකට ගියොත් පින්වත්නි ආයෙත් නිරේම්ම තමයි කෙලවර වෙන්නේ. මොකද දෘෂ්ටි ලෝකයකට ග්‍රහණය වෙලා. ඒ නිසා පින්වත්නි මේ සසරේ අපි පින් පුරමින් අපි වාසය කරනවා වගේම මේ අපි ප්‍රඥාව දියුණු කරගන්නට අම්මෝ විශාල මහන්සියක් අපි ගන්න ඕන. මේ බුද්ධ ශාසනයක් කාලෙක ඒ නිසා මේ නිරන්තරයෙන් අඩු ගන්න මේ යෝනිසෝ මනසිකාරේ ගොඩක් හැසිරෙන්න බැරි උදවියට ඊළඟට අඩු ගන්න තියෙන පිහිට තමයි පින්වත්නි මේ නිරන්තරයෙන් ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න මහන්සි ගන්නවා. ධර්ම ශ්‍රවණය කර හිතියුද්දේ තමයි ශාස්ත්‍රුන් වහන්සේ මෙහිමත් දෙයක් අවබෝධ කළා. ඒකාන්තයෙන් මේක සත්‍යක්මයි කීක හිතාවත් ඉන්න අඩු ගානේ. නැත්තම් පින්වත්නි අපිට ප්‍රඥාලාභේ දියුණු කරගන්න අපේ ජීවිත තුළ තියෙන අවස්ථා නැතිලා යනවා. අවිද්‍යා අන්ධකාරය දුරු කරන්න ඔබට ප්‍රඥාලාභය උපදින්න ඕන. එතකොට පින්වත්නි මේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ සිතින් බ්‍රහ්මය ගැතිවෙච්ච මේ සිටිවිල්ල දැනගෙන අර බලවත් කෙනෙක් හැකුළු අත දිගාරින්න වේගින් දික්කල අත කකුල්න වේගින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමෙන් අතුරුදහන් වෙලා ඒ බඹලුව පහළ වුණා. බක බ්‍රහ්මයට දුරින්ම වඩන බුදුරජාණන් වහන්සේ දැක් ගන්න ලැබුණා. දැකලා භාග්‍යතුන් වහන්සේට මෙහෙම කෝ නිදුකාණි වඩින්න. නිදුකාණනි ඔබ වහන්සේට සුබ පැමිණීමක් වේවා. නිදුකාණනි මේක තමයි නිට්ටය, මේක තමයි ස්ථිර, මේක තමයි සදාකාලික, මේක සම්පූර්ණයි, මේක චුතනවන ස්වභාවයෙන් යුක්තයි. මේක ඉපදීමක් නෑ, දිරීමක් නෑ, මියාමක් නෑ, චුතවීමක් නෑ, යලි හට ගැනීමකුත් නෑ. මෙතරින්තර උත්තරීතර නිවනකුත් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ බක බ්‍රහ්මයට මෙහිම වදාලා, බක බ්‍රහ්මය ඔබ අවිද්‍යාව තුලටම ගියා නේද? අන්න දැක්ක නේද? ඒ ලෝකේ දැන් මේ පුතත්ජන භවෙන් ඒ ලෝකේ ඉන්නකොට මොකද වෙන්නේ? එතන දැනෙන්නේ නිත්‍ය විදියට දැනෙන්න ඕනම දෙයක්. අවිද්‍යා අන්ධකාරයේ මේ හිත් ගිලිනවා පින්වත්නි. අවිද්‍යා අන්ධකාරෙත් ගිලිනවා. දුක් දේ පිළිබඳ සැපයි කියලා හිතන්න අවිද්‍යා අන්ධකාරයේ සිත් සතන් ගිලිනවා. අනාත්ම දේ පිළිබඳ ආත්මය කියලා සංඥාව යම් මොහොතක ඇති වෙනවද? අවිද්‍යා අන්ධකාරයේම ගිලිනවා. ඒ නිසා යම් දෙයක යම් යථා ස්වභාවයක් ඇද්ද? ඒ යථා ස්වභාවය හිතේ අරමුණු කරවන්න ඕන හැමතිස්සෙම. අනිත්‍ය දේ පිළිබඳ අනිත්‍ය ස්වභාවය හිතට අරමුණු කරවන්න ඕන. අන්න විද්‍යාව පහළ වෙන ක්‍රමවේදය. දුක් දේ පිළිබඳ ඒ දුකේ යථා ස්වභාවය හිතට අරමුණු කරවන්න ඕන. අනාත්ම දේ යථා ස්වභාවය හිතට අරමුණු කරවන්න ඕන. අන්න විද්‍යාව උපදවන්න අනුග්‍රහ කරන්නේ මානසිකාරය. අනේ බක බ්‍රහ්මය ඔබ අවිද්‍යාව ඇතුළටම ගියා නේද? අනිත්‍ය දෙයක් ගැනම නේද නිට්ටය කියලා කියන්නේ? අස්තිර දෙයක් ගැනම නේද ස්ථිරයි කියලා කියන්නේ? සදාකාලික නොවූ දෙයක් ගැනම නේද සදාකාලිකයි කියලා කියන්නේ? අසම්පූර්ණ දෙයක් ගැනම නේද සම්පූර්ණයි කියන්නේ?
චුත වෙන ස්වභාවයට අයිති දෙයක්ම නේද චුත වෙන ස්වභාවයට අයිති නෑ කියලා කියන්නේ. යම් තැනක ඉපදීම තියේද, දිරීමක් තියේද, මියෑමක් තියේද, චුත වීම තියේද, යලි ඉපදීමක් තියේද, මේ විදියට කියන්නේ මේක ඉපදීමක් නැත, දිරීමක් නැත, මියෑමක් නැත, චුත වීමක් නැත, යලි ඉපදීමක් නැත කියලා උත්තරීතර අනිත් නිවනක් තියෙද්දිම නේද මේ උත්තරීතර නිවනක් නැහැ කියලා කියන්නේ. එතකොට බක බ්‍රහ්මයා කියන ගෞතමයන් වහන්සේ අපි පින් කරපු 70 දිනක් මෙතන ඉන්නවා. ඒක පේනවා මෙතුමට. අපි වසවර්තී බවට පත් වෙලා ඉන්නේ සියලු දෙනා වසඟට අරගෙන ඉන්නේ. ජාති දරා ඉක්මවා ගිහිල්ලා අපි ඉන්නේ. මේක තමයි අන්තිම ආත්ම භාවය. ලෝකේ අපි දැන් මේ කෙලවරට ඇවිල්ලා ඉන්නේ. ලෝකේ අපි කෙලවරටම ඇවිල්ලා ඉන්නේ. මේක බඹලෝ උපතයි නොයෙක් ජනයා ඔය ජප කර කර පතන්නෙත් ඉතින් මේ ලෝකේ තමයි කිව්වා. ඕම් බලන්න පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ බක්බක්මය ඔබේ දීර්ඝායුෂ තියෙනවා කියලා හිතුවට ඔබේ ජීවිතය තුළ ඔබ හිතන තරම් දීර්ඝායුෂක් නැහැ. උතන ආයුෂ සල්පයයි තියෙන්නේ. බ්‍රහ්මය ඔබට තව ඉතුරු වෙලා තියෙන ආයුෂ නිර්බුද්ධ ලක්ෂයයි. නිර්බුද්ධ ලක්ෂයයි කියන. ඕන බලන්න පින්වත්නි. නිර්බුද්ධ ලක්ෂයයි. බක බ්‍රහ්මය කියන භාග්‍යතුන් වහන්සේ මම අනන්තයට දකින කෙනෙක්. දෙවට මතකයට මේ අනන්තයට දකින්නවා කියලා කියන්නේ හේතුව. ජාති ජරා ශෝක ඉක්මවා ගියපු කෙනෙක් කියලා ඔබ වහන්සේ තමන් ගැන පවසනවා. ඉතින් එහෙමනම් මගේ පැරණි කර්මය මොකද්ද? ඒතර මෙතුමට ඒක පේන්නේ. මෙතුම තම ලෝකෙක ඉඳන් ආවා. ඒකට ඒක පේන්නේ නැහැ මෙතුමට. හරි පුදුමයි පින්වත්නි. මගේ වෘතය මොකද්ද? සිල්වත්කම මොකද්ද? මට ඒක දැන ගැනීමට කියනු මැනවි. බුදුරජාණන් දේශනා කරන පායන කාලේ පිපාසයෙන් පීඩා විඳ බොහෝ මිනිස්සු ඔබ පැම්දීලා තියෙනවා. ඔබගේ පුරාණ වෘතයත් සිල්වත් බවත් මම සිහි කරන්නේ නිදාගෙන නැගිට්ටා වගේ. මොන බලන්න එහෙනම් මේ පිවිතුරු පැම් පූජා පින්කමට සම්බන්ධ වෙච්ච අයට කොහොම පිනක් ඇද්ද පින්වත්නි? දැන් මේතර මෙයා කරපු එක පිනක් මොකද්ද? මනුස්ස ලෝකෙ ඉන්න කාලේ මේ පිපාසයෙන් පීඩා විඳ බොහෝ මිනිස්සුන්ට පැන් දීලා තියෙනවා. දැන් බලන්න මේ පිවිතුරු පැම් පූජා පින්කමෙන් සිද්ධ වුණේ කොහොමද මේ? බොහෝ මේ අපිරිසිදු ජලයේ මිනිස්සුන්ට පිරිසිදු කරලා දීලා මිනිස්සු ඇත්තටම සුවපත් කළා නේ. එක පැත්තකින් කායික සුවපත් භාවයේ විශාල පිරිසකට කොච්චර විශාල පිනක්ද පින්වත්නි. ඊළඟට කියන හොරුන් විසින් ගම් ඉවුරදි මිනිස්සුන් අල්ලාගෙන අත්පා බැඳලා අරගෙන යද්දී ඔබේ මිනිස්සුම නිදහස් කෙරෙව්වා. අන්න මිනිස්සු තව පිරිසකට අබේ දුන්නා. ඔබේ පැරණි බුතේ සිල්ලත්කම් මං සිහි කරන් නිදාගෙන නැගිට්ටා වගේ. මං දෙවෙනි එකේ. පළවෙනි එක පිපාසයෙන් හිටපු අයට පැන් දීපු එක. දෙවෙනි එක කොහමද? මරන්න අරගෙන ගියපු මිනිස්සු ටිකක් නිදහස් කරවගෙන. ඊළඟ එක මොකද්ද? මිනිස්සුම බිල්ලට ගන්න හිතාගෙන රුදුරු නාගයෙක් ගංගා සැඩපහරේදී නැවක් අල්ලා ගත්තා. ඉතින් ඔබ බල පරාක්‍රමයෙන් අය ණයව මර්ධනය කළ මිනිස්සුම නිදහස් කරගත්තා. ඔබේ පුරාණ වෘතයත් සීලයත් මං සිහි කරන් නිදාගෙන නැගිට්ටා වගේ. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කළා ඒ කාලේ මං කප්ප කියලා ඔබේ අතවැසියෙක් වෙලා හිටියා. හරි පුදුමයි පින්වත්නි. ඒතර අපේ ශාස්ත්‍රුන් වහන්සේ මිතුමගේ අතවැසියෙක් වෙලා ඉඳලා තියෙනවා. ඒ කාලේ මං හිතුවේ ඔබ බුද්ධිමත් වෘත සම්පන්න කෙනෙක් කියලා. ඒ ඔබේ පැරණි වෘතයත් සීලයත් මං සිහි කරන් නිදාගෙන නැගිට්ටා වගේ. අන්න බක බ්‍රහ්මයා කිව්වා ඒකාන්තයෙන් ඔබ මගේ ආයුෂ දැනගත්ත නෙව. අනිත් දේවලු දැනගත්ත නෙව. ඔබ වහන්සේ නම් බුදු කෙනෙක්ම තමයි. ඔබ වහන්සේගේ මේ දිලිසි බබල් ආනුභාවය තුලින් බ්‍රහ්ම ලෝකේ පවා ඒකාලෝක වෙලා යනවා. අන්න බ්‍රහ්ම ලෝකය මේ බක බ්‍රහ්මයේ තන යම් ප්‍රමාණයකට දමනය වුණා පින්වත්නි. දැන් බලන්න දැන් අර ඉස්සෙල් දේශනාවට වඩා වෙනස් මේක. ඊට පස්සේ පින්වත්නි තව දේශනාවක් තියෙනවා අපරදිට්ඨි කියලා. අපරාදිට්ඨි සූත්‍රය කියලා.
ඒ දවස්වල ඒත් මේ බ්‍රහ්ම ලෝකයේ සිදුවීම් බලන්න මේ බ්‍රහ්ම ලෝකේ ඉන්න අය කොච්චර මේ දෘෂ්ටි ජාලවල මේ දීර්ඝ ආයුෂත් එක්ක වෙන වැඩේ පින්වත්නි. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනය නම් ඕනේ පිටිස්තුමාගේ ආරාමයේ. ඒකත් එක්ක වෙනදී ඔබට මතක ඇති අර මේ බෝසතාණන් වහන්සේලා මනුස්ස ලෝකේ සම්බුදු බවට පත් වෙන්නේ නැහැ කියනවා. කාලේ බලලා තමයි ඉන්නේ කියනවා ඉන්නේ. අර අවුරුදු මේ ලක්ෂයට වැඩි නම් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. මොකද මේ නිත්‍ය කියන සංඥාවත් එක්ක ඒ ඇයිට මේ ධර්මයේ හිත පිහිටවනවා කියන එක කරන්න අමාරුයි. 100ට අඩු වෙනකොටත් බෑ. මේ කියනෝ මේ අමතකයි. මේ කියනෝ මේ අමතකයි. මේ අදුයුගේ තියෙන ප්‍රශ්නේ මේ තියෙන්නේ. එදා එක්තරා බ්‍රහ්මයෙකුට මෙන්න මේ වගේ පාපී දෘෂ්ටියක් ඉපදුනා. මේ බඹලුවට එන්න පුළුවන් කිසිම ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි නෑ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි බ්‍රහ්මයාගේ සිතේ ඇතිවෙච්ච අදහස තමන් වහන්සේගේ සිතින් දැනගත්තා. ඊට පස්සේ පුරුෂයෙක් හැකුළු අතක් දිගාරිනවා වගේ දික් කරපු අතක් හකුලනවා වගේ පින්වත්නි ජේතවනාරාමෙන් අතුරුදහන් වුණා. බඹලුව ගිහිල්ලා පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයට ඉහළින් දැන් අහසේ පල්ලක බැඳගෙන තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා දැන් ශාස්ත්‍රුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ වෙලාවේදී හරි තව ආශ්චර්යයක් වුණා පින්වත්නි. මොග්ගල්ලාන තෙරුන්ට හිතුණා මේ වෙලාවේ සර්වඥයන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා බලන්න. බලනකොට දැක්ක හරි ආශ්චර්යයි. මිනිස් හැකියාව හික්මවාගේ පිරිසුදු දිවසින් දැක්ක බුදුරජාණන් වහන්සේ තේජෝ සමාපත්තියට සමවැදිලා අර බ්‍රහ්මයට ඉහළින් අහසේ පළඟ බැඳගෙන ඉන්නව දැක්කා. ඒ බ්‍රහ්ම ලෝකේ වැඩ ඉන්න බව. ඒ වෙලාවේ පින්වත්නි මොග්ගල්ලාණන් වහන්සේත් හරියට ශක්තිමත් පුරුෂයෙක් හැකුළු හතක් දික් හරින්නේ යම්සේද දික් කරපු හතක් හකුලන්නේ යම්සේද මනුස්ස ලෝකෙන් අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා පහළ වුණා. මහා මොග්ගල්ලාන වහන්සේ නැගෙනහිර දිශාවෙන් හරි ආශ්චර්යයි අර බ්‍රහ්මයට වඩා ඉහළිනුත් හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට වඩා පහළින් හරි ආශ්චර්යයි තේජෝ සමාපත්තියට සමවැදෙලා දැන් වැඩ ඉන්නවා. ඒ වෙලාවේදී මහා කශ්‍යප තෙරුන්ට මෙහෙම හිතුණා. දැන් බුදුරජාණන් වහන්සේ කොහේ වැඩ ඉන්නවද ඇද්ද? ඊට පස්සේ මහා කශ්‍යප තෙරුන් මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසුදු දිවස් නුවණින් දැක්ක බුදුරජාණන් වහන්සේ අර බ්‍රහ්මයට ඉහළින් අහසේ පළඟ බැඳගෙන ඉන්නවා. තේජෝ ධාතු සමාපත්තියට සම්බැඳිලා. ඊට පස්සේ මහා කශ්‍යප තෙරුන් බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගහරින වේගින් දික් කරපු අතක් හකුලන වේගයෙන් ජේතවනාරාමයෙන් අතුරුදහන් වෙලා බඹලුව ගිහිල්ලා පින්වත්නි පහළ වුණා. මහා කශ්‍යපයන් වහන්සේ දකුණු දිශාවෙන් මහා බ්‍රහ්මයට මේ බ්‍රහ්මයට වඩා ඉහළිනුත් හැබැයි සර්වඥයන් වහන්සේට වඩා පහළින් පළඟ බැඳගෙන තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා ඉන්නවා. සමහරට මේ ශරීර වලින් ගිනි දැල් නිකුත් වෙනවද දන්නේ නැහැ පින්වත් සමහර තේජෝ ධාතු සමාපත්තියත් එක්ක. ඊට පස්සේ මහා කප්පින තෙරුන් බැලුවා භාගතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ. හරි ආශ්චර්යයි මේ එකම විට පුදුම සිද්ධි ටිකක් වුණා පින්වත්. ඒ වෙලාවේ මහා කප්පින තෙරුන් දැක්ක මිනිස් හැකියාව ඉක්මවා ගිය පිරිසුදු නුවණින් දකින්න සර්වඥයන් වහන්සේ දැන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. මහා කප්පින මහරහතන් වහන්සේ කුමක්ද කරේ? මනුස්ස ලෝකේ අතුරුදහන් වෙලා බ්‍රහ්ම ලෝකේ පහළ වුණා. අර බ්‍රහ්මයට වඩා ඉහළිනුත් හැබැයි ශාස්ත්‍රුන් වහන්සේට වඩා පහළින් පළඟක් බැඳගෙන තේජෝ ධාතු සමාපත්තියට සම්වැදිලා ඒත් දැන් වැඩ ඉන්නවා. දැන් කවුද කොට ශාස්ත්‍රුන් වහන්සේ වැඩේ සිටිනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වැඩ සිටිනවා. ඒ පැත්තේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ වැඩ සිටිනවා. දැන් ඊළඟට මහා කප්පින මහරහතන් වහන්සේ. ඊළඟට පින්වත්නි නැවතත් කුමක්ද උනේ? දැන් මහා කශ්‍යප මහරහතන් බටහිර දිශාවෙන් තමයි දැන් පළඟ බැඳගෙන වැඩ සිටියේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කළා සාරවත්ඥයන් වහන්සේ කොහෙද වැඩ සිටින්නේ? බලනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනවා බ්‍රහ්ම ලෝකේ. ඉතින් අනුරුද්ධයන් වහන්සේ කුමක්ද කරේ? අනුරුද්ධයන් වහන්සේත් මනුස්ස ලෝකෙන් යුත වෙලා බ්‍රහ්ම ලෝකයේ ගිහිල්ලා පහළ වෙලා
උතුරු දිශාවට වෙන්න අර බ්‍රහ්මයාට වඩා ඉහළින් පළඟ බැඳගෙන තේජෝ ධාතුර සම්බෙදලා හැබැයි සරුවඥන් වහන්සේට පහළින් වැඩ ඉන්නවා. ඊට පස්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බ්‍රහ්මයාට ගාථාවෙන් වදාලා බ්‍රහ්මය බලන්න මේ බබළුව මැඩපවත්වමින් බබලන සම්බුදුරජාණන් වහන්සේ දෙස බලන්න. ඉතින් ඔබට කලින් ඇති වෙලා තිබි දෘෂ්ටිය දැනුත් ඔබ තුල තාම තියෙනවද කියලා ඇහුවා. බ්‍රහ්මයා කියනවා අනේ නිදුකාණනි මගේ කලින් තිබිච්ච පාපී දෘෂ්ටිය දැන් නම් මන් තුල නෑ. මට වඩා ඉරිදිමත් මහෝත්තම ඉන්න බව දැන් මට නම් තේරෙනවා. මේ මුළු බඹලෝම ඒකාලෝක කරගෙන බබලන සම්බුදුරජාණන් වහන්සේ තනිය දැන් මට පේනවා. ඉතින් එහෙම කී දැන් මං කොහොමද කියන්නද මම ස්ථිරයි මං සදාකාලිකයි කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයේ සංවේගයටපත් කළා පින්වත්නි. හරියට නිකන් බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගහරින්නේ යම්සේද දික්කැරය හත කකුලන්නේ යම්සේද බ්‍රහ්ම ලෝකෙන් අතුරුදහන් වෙලා ජේතවනාරාමේ පහළ වුණා. ඊට පස්සේ බ්‍රහ්මයා තමන්ගේ අතවැසි බ්‍රහ්මියෙකුට කතා කළා. කතා කරලා කියන නිදුකාණනි දැන් එන්න. ඔබ දැන් මහා මොග්ගල්ලාන තෙරුන් ළඟට යන්න ගිහින් මහා මොග්ගල්ලාන වහන්සේට මෙහිම කියන්නේ නිදුක්ඛ මොග්ගල්ලාණන් වහන්සේ මේ මොග්ගල්ලාන කස්සප කප්පින අනුරුද්ධ වගේ මහා එ르දි තියෙන මහානුභාව සම්පන්න තවත් ශ්‍රාවකයන් හි භාගතුන් වහන්සේ ඉන්නවද? දැන් බ්‍රහ්ම ලෝකෙ හිටියත් ඒ කිසි හාංකවිසියක් දන්නේ නැහැ පින්වත්නි. හරි පුදුමයි එතකොට මේ. හොඳමයි නිදුකාණනි කියලා අතවැසි බ්‍රහ්මයාට පිළිතුරු දීලා මහා මොග්ගල්ලාණන් වහන්සේ ගාවට ගියා. ගිහින් මහා මොග්ගල්ලාන තෙරුන් ඇහුව නිදුක්ඛ මොග්ගල්ලාණන් වහන්සේ මේ මොග්ගල්ලාන ඒ වගේම කස්සප කප්පින අනුරුද්ධ වගේ මහා එ르දිමත් මහානුභාව සම්පන්න වෙන ශ්‍රාවකයෝ වැඩි ඉන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ මහා මොග්ගල්ලාන තෙරුන් අතවැසි බ්‍රහ්මයාට කියනවා ත්‍රිවිද්‍යාව ලැබූ එ르දි බල ලැබූ අනුන්ගේ සිත් දැන ගැනීමේ නුවණදී අති දක්ෂ සියලුම ආශ්‍රවයන් ශේ කරලා දාපු අරහත් වූ තව ගොඩාක් ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට ඉන්නවා. ඊට පස්සේ අතවැසි බ්‍රහ්මයා මහා මොග්ගල්ලාන වහන්සේ වදාළදී සතුටින් පිළිගත්තා. අනුමෝදන් වුණා. අර බ්‍රහ්මයා ළඟට ගිහිල්ලා ඒ බ්‍රහ්මයාට කිව්ව නිදුකාණනි මහා මොග්ගල්ලාණන් වහන්සේ මෙහිම වදාළ නෙමෙයි. ත්‍රිවිද්‍යාව ලැබූ 이르දි බල ලැබූ අනුන්ගේ සිත් දැන ගැනීමේ නුවණ අතිදක්ෂ වූ සියලුම ආශ්‍රවයන් ශය කළ දාපු අරහත් වූ තව ගොඩාක් ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියලා වදාළ නොවේ. ඒ අතවැසි බ්‍රහ්මයා කිව්වා අර බ්‍රහ්මයා ගොඩාක් සතුටුුණා. ඒ කරුණ අහලා ගොඩාක් සතුටුුණා. දැන් බලන්න මේ බ්‍රහ්ම ලෝකයකට ගියාට පස්සේ දැන් බලන්න මේ කාම ලෝකයේ ඉන්න මිනිස්සු කොච්චර නිකන් උන්මත්තක ස්වභාවයෙන් ඉන්නවද කිසි වග විභාවකයකින් තොරව. මෙච්චර දැන් මේ කොරෝනා හැදලා මැරෙනවා මිනිස්සුන්ට ගාණක්වත් නැහැ නේ පින්වත්නි. එච්චර මේ ජීවිත බඳේ යට වෙලා කොච්චර මේ ප්‍රශ්නාවක් Tamanට හිම් ප්‍රශ්නයක් එයි කියලා හිතෙන්නේ. දැන් අත්‍යවශ්‍ය කාරණාවකදී අපි එලිපැහැලා අපේ කටයුතු කරන්න ඕන. නම මේ මිනිස්සු හේ නිකන් ඇවිදිනවා. සමහර මේ පුංචි දරුවෝ මාස්කයක් ගන්න නැතුව ඔහේ අරගෙන හතර වටේ ඇවිදිනවා. මට ඒක හිතා ගන්න බෑ. ඒතර මිනිස්සුන්ගේ මේ ජීවිතවල මේ හිතවල තියෙන ස්වභාවය මේ නිත්‍ය සංඥාව. දැන් හිම දෙයක් අපි හිතමු දැන් මේ බය නැතිකම ධර්මයේ හැසිරෙන්න ගත්තා කියලා මේ ඇවිදින්න නිගන්න පින්වත්නි. යහපත් දෙයක් කරගන්න කුසල් වඩන නෙමෙයි. මං කල්පනා කරලා මේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ට මරණය පෙනෙද්දිත් මෙසේනම් මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයන්ට කවර කතාවද? දිවි ලෝකයේ දිව්‍යයන්ට කවර කතාවද? මේ කුසලයක් හිතේ උපද්දන්න සංවේගයක් ඇති කර ගන්නවා කියන එක නම් පින්වත්නි මේ ලේසි පාසු දෙයක් නන් නෙමෙයි පින්වත්නි. ඒක හිතා ගන්න බෑ ඒක. ඒ නිසා මේ ලැබුණු දුර්ලභ ජීවිතේ අපි නිතර මහන්සි ගන්න ඕන.
මේ දවසකට දෙසරයක් තමයි මැරෙන ස්වභාවය අඩු ගානේ සිහි කරන්න ඕන. දැන් නිවුස් ටිකවත් අඩු ගානේ බල කෙනෙකුගේ ජීවිතේ මේ සිද්ධි විස්තර කරනකොට අහෝ මාත් මේ වගේ මැරෙන්න පුළුවන් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන් මං ඊළඟ මොහොතේ මැරෙන්න පුළුවන් කියලා මේ හිතට පණිවිඩයක් දෙන්න පුළුවන් නම්. ඒ වගේ ලෝක සිද්ධි දිහා බල හරි කෙනෙකුට තමන්ගේ ජීවිතේට යම් අර්ථවත් දෙයක් මේ හිතේ උපදින්න පුළුවන් නම් ඒක තමයි අපිට තියෙන මේ දුර්ලභ ලාභෙ පින්වත්නි. මේක ලේසි නෑ මේ වගේ යුගයක මේ අනිත්‍ය සංඥාවක් හිතේ පිහිටවනවා කියන එක. හරිම පුදුමයි ඒක. පින්වත්නි තව දේශනාවක් තියෙනවා හරි ලස්සනයි. මේ අන්ධ කවින්ද සූත්‍රය කියලා. ඒ දවස්වල පින්වත්නි බුදුරජාණන් වහන්සේ මගධ ජනපදයේ මේ අන්ධ කවින්ද ගමේ තමයි වැඩ වාසය කළේ. ඉදා බුදුරජාණන් වහන්සේ රාත්‍රී මහා ගණාන්ධකාරයේ එලිමහනේ දැන් වැඩ ඉන්නවා. දැන් වැහි බිඳුත් එක දෙක වැටෙනවා. රැය පහන් වෙද්දී පින්වත්නි සහම්පති බ්‍රහ්මයේ බබලන සිරුරකින් යුතුව මුළු මහත් අන්ධ කවින්දයම දැන් ඒකාලෝක කරගෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා. පැමිණිලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් හිටගත්තා. පැත්තකින් හිටි සහම්පති බ්‍රහ්මයා බුදුරජාණන් වහන්සේ සමීපේ ගාථාවක් පැවසුවා. දුරේත සෙනසුන් වල තමයි ඉන්න ඕන. සසර බන්ධනෙ නිදහස් වෙන තමයි හිතාගෙනමයි ධර්මයේ හැසිරෙන්න ඕන. ඒත් ඒ ගැන හිතේ ආසාවක් නැති වුණොත් තමන්ව රැකගෙන සිහි ඇතිව සංගරුවන සෙවණේ ඉන්න ඕන. ගයක් පාසා පිණිසුගා වඩදී ඉඳුරන් රැක් ගන්නට ඕන. නුවණින් යුතුවන්ට ඕන. සිහි ඇති වෙන්න ඕන. දුරේත් සෙනසුන් වල තමයි ඉන්න ඕන. සසර බියෙන් නිදහස් වෙලා ඒ යමා නිවනටපත් වෙලා ඉන්න ඕන. දැන් මේ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ කියන්නේ සහම්පති බ්‍රහ්ම රාජ්‍ය පින්වත්නි. ඊටස් කියන ඔය වනසෙන්නසුලසම බිහිසුණු අරමුණු තියෙන වනසෙනසුන් වල සත්තු සර්පයෝ ඉන්නවා. විදුලි කොටනවා. වැහි වලාකුළු ගොරවනවා. ගණාන්ධකාර රාත්‍රියේ භික්ෂුව වැඩ ඉන්නව නමුත් කිසි ලොමුදා ගැනීමක් නැහැ. ඇත්තම ওই කාරණේ මම දැකපු එකක්. මම මේ කාගෙන්වත් අහලා කියනව නෙවෙයි. එක බණපදයක් තුල මාර්යා පරදවන රහතුන් දහසක් බිහි වෙනවා. අන්න මේ සහම්පති බ්‍රහ්ම රාජය තමයි පින්වත් මේ ප්‍රකාශ කරන්නේ. මොකද කියන්නේ? මේ එක බණපදයකින් මාර්යා පරදවන රහතුන් වහන්සේලා බිහි වෙනවා කියන දහසක්. 500කට වැඩි මගපරලාභී උතුමන් මේ ගමේ ඉන්නවා. 10 දෙනෙක්ද 100 දෙනෙක්ද හැම කෙනෙක්ම නිවන් මඟට බැසගෙන ඉන්නේ අපා ගමනින් තොරවයි ඉන්නේ. මට හිතෙන්නේ මේ අනිත් පිරිස සෑහෙන පින් කරගෙන ඇති. ඕන්න ගණන් කරන්න මට බැරි වුණා. බුරු කියන්න මම බයයි. සහම්පති බ්‍රහ්ම රාජ්‍ය පින්වත්නි. හරි විශ්මිතයි. මේ බ්‍රහ්ම ලෝකේ මේ බ්‍රහ්මයන්ගේ තියෙන මේ ගුණ සම්පatti. තව පින්වත් දේශනාවක් තියෙන මේ පමාද සූත්‍රය කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල ජේතවනාරාමයේ වැඩ සිටියේ දවල් කාලේ විවේකයෙන් ගත කරන්න දැන් වැඩම කළා. භාවනාවෙන් වැඩ සිටියා. පින්වත්තුර මේ ප්‍රත්‍යේක බ්‍රහ්මයයි ඒ වගේම සුබ්‍රහ්මයි කියන දෙන්න පච්චේක බ්‍රහ්මෝ සුද්ධා වාසද පච්චේක බ්‍රහ්මෝ සුබ්‍රහ්මයි පච්චේක බ්‍රහ්මෝ සුද්ධා වාසයි. බුදුරජාණන් වහන්සේ කරා වැඩියා ආවා. ඇවිදින් වෙනම දැන් දොර කවුළු අසර දැන් ඉන්නවා. එතකොට පින්වත්නි මේ පච්චේක සුබ්‍රහ්ම පච්චේක බ්‍රහ්මයා සුද්ධාවාස පච්චේක බ්‍රහ්මයට කියනවා නිදුකාණෙනි. දැන් මේ සියල්ල දන්නා සියල්ල දකින සර්වඥයන් වහන්සේ ටික කතා කරන කාලේ නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේ දවල් කාලේ භාවනාවෙන් වැඩ ඉන්නේ. අසවල් බ්‍රහ්ම ලෝක 이르දිමත් වූ සමෘද්ධිමත් වූ බ්‍රහ්මයෙක් ඉන්නවා. ਉਹ ප්‍රමාදයෙන් කල් ගෙවනවා නිදුකාණෙනි. ඔබ එන අපි බ්‍රහ්ම ලෝකෙට ගිහින් ඒ බ්‍රහ්මයා සංවේගයටපත් කරමු.
ඒතර බලන්න මේ තෙරුවන් ගැන පැහැදිච්ච මේ සත්පුරුෂ බ්‍රහ්මියෝ නිරන්තරයෙන් ශාස්ත්‍රුන් වහන්සේ මුණ ගැහෙනවා. එතන මේ අනිත් බ්‍රහ්මයන් සංවේගයට පත් කරමින් ධර්මයේ හැසිරෙන්න උදව් උපකාර කරනවා. ඉතින් මේ සුභම ප්‍රත්‍යේක බ්‍රහ්මයයි සුද්ධාවාසයක ප්‍රත්‍යේක බ්‍රහ්මයයි බලවත් කෙනෙක් හකුළු පුවතක් දිගහරින වේගින් දිගහැරපුවතක් හකුල්න වේගින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අතුරුදහන් වෙලා අර ගිහින් බ්‍රහ්ම ලෝකෙ පින්වත්නි පහළ වුණා. එතකොට මේ බ්‍රහ්මයා දැක්ක දුරින්ම පැමිණෙන අර බ්‍රහ්මයාම දැකලා මේ බ්‍රහ්මයාගෙන් අහනවා නිදුකානේ දැන් ඔබ කොහේද දෙන්නේ? නිදුකානේ දැන් අපි එන්නේ අරහත් සම්මා සම්බුදු භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා. නිදුකානේ ඔබත් යනවාද මේ බුදුරජාණන් වහන්සේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්න කියලා. බලන්න මේ බ්‍රහ්මීක් කොච්චර පුණ්‍ය මේ කඩක් දරාගෙන දැන් මේ ගියපු කෙනෙක්ද පින්වත් මේ අසත්පුරුෂ වචන පිට වෙන්නේ දැන්. ඕන්දි කාන්නේ ඊට පස්සේ කිව්වා මෙහෙම කිව්වට පස්සේ අර ප්‍රමාදී බ්‍රහ්මයට මේ වචනේ රුස්සන්නේ නැතුව ගියා. Taman වගේ දහස් වරක් මවාගෙන දැන් අර කිව්වනේ අපි උපස්ථානක මේ ඉතින් ඉඳලා ඉන්නේ කියලා. ඊට පස්සේ ඇහුවනේ දැන් උපස්ථාන කරන්න ගියේ කියලා. ඒතර මෙයාට මොකද උනේ? ප්‍රමාදී බ්‍රහ්මයාට ටිකක් මේ නුරුස්සල ස්වභාවය ඇති වෙලා දහස් වරක් මවාගත තමන් වගේ. පච්චේක බ්‍රහ්මෝ සුබබ්නට මෙහිම කිව්වනේ දුකාණනි පේනව නේද මගේ මේ 이르දි බලපරාක්‍රමේ. ඒ 이르දි පාන්න පුළුවන් තරම් එච්චර බලපරාක්‍රමයක් තිබුණා. පිනක් තිබුණා. නමුත් පින්වත්නි ප්‍රඥාව නැහැ. ඕන නිදුකානේ මට පේනවා ඔබේ 이르දි බලපරාක්‍රමය. ඉතින් නිදුකානේ මෙච්චර 이르දි බල තියෙන මම වෙන ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට උපස්ථාන කරන්න යන්න ඕනද කියලා ඇහුවා. බලන්න පින තමන් රැස් කරගත්තු පින විසින්ම තමන් අසත්පුරුෂ වෙන හැටි. ඇයි තමන්ට ලැබෙන පිනකින් තමයි පුංචි හැකියාව ලැබෙන්නේ. හැකියාවෙන් අදිමාන්නට එනවා. අදි තක්ෂීරුවට එනවා. බුද්ධ ආදී උතුමන් වහන්සේලගේ අවබෝධය ඉදිරියේවත් හිස නමන්න දක්ෂ නැහැ. ඒ නිමල සද්ධර්මයේ ඉදිරියේවත් හිස නමන්න දක්ෂ නැහැ. ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සම්පත් ඉදිරියේවත් හිස නමන්න දක්ෂ නැහැ. අඩු ගානේ ශාස්ත්‍රුන් වහන්සේට පින්වත්. ඉතින් මෙච්චර හැකියාවක් තියෙන මම අයියාද කියලා උපස්ථාන කරන්න. ඊට පස්සේ සුබ්‍රහ්ම පච්චේක බ්‍රහ්මයා තමන් වගේ 2000ක්ම වාගෙන ඒ බ්‍රහ්මයට මෙහෙම කිව්වා. දැන් අර 2000ක්ම වාගත්ත මේ බ්‍රහ්මයා. ඉතින් නිදුකාන්නේ පේනවද මගේ මේ තියෙන 이르දි බල පරාක්‍රමය? ඕන නිදුකාන්නේ මට පේනවා ඔබේ 이르දි බල පරාක්‍රමය. නිදුකාන්නේ ඔබටත් මටත් වඩා මේ භාග්‍යතුන් වහන්සේ මහා 이르දි බල සම්පන්නයි කිව්වා. මහානුභාව සම්පන්නයි කිව්වා. ඒ නිසා නිදුකානේ ඔබත් යන්න මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන ඔබත් යන්න. මේ සත්පුරුෂ බ්‍රහ්මයෝත් අනිත් බ්‍රහ්මයෝ යොමු කරනවා ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථාන කරන්න. අද මේ කී දෙනෙක් නම් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධාතු සෑයට උපස්ථානකට කොච්චර මේ නිඳා කරනවද? තේරුම් ගන්න පුළුවන් මොන ස්වභාවයද කියලා එතකොට මේ අසත්පුරුෂ බව. ඊට පස්සේ ප්‍රමාදී බ්‍රහ්මයා සුබ්‍රහ්ම ප්‍රත්‍යේක බ්‍රහ්මයට ගාථාකෝ ඒ බ්‍රහ්මයේ ධානය වඩන්නා වූ මට පහළ වෙච්ච මේ බ්‍රහ්ම විමානයේ උතුරු දිශාවේ තියෙන්නේ. ආලෝකයෙන් බබලනවා. ඒ විමානයේ ගුරුල්ලන් 300ක් ඉන්නවා. 400ක් මේ හංසයන් 400ක් ඉන්නවා. ව්‍යාග්‍රයන් 500ක් ඉන්නවා. එබඳු අලංකාරෝ දිව්‍ය විමානයක් තියෙන මම වෙන කාට නම් උපස්ථාන කරන්නද? එයාගේ මනස දමණය වෙන්නේ නැහැ. පුංචි දෙයකින් වෙනසෙන හැට පින්වත්නි. ඊට පස්සේ අර අනිත් බ්‍රහ්මයෝ ගාතාවක් කිව්වා උතුරු දිශාවේ තියෙන කොච්චර ආලෝකවත් උනත් කොච්චර බැබළුණත් ওই රූපේහි දෝෂයක් හැමතිස්සෙම ඇති කම්පනයක් දකින ප්‍රඥාවන්තයා රූපෙට ඇලින්නේ නැහැ කිව්වා. ඒකට ප්‍රඥාව තියෙන්න බෑ. ඉතින් මේ රූපේ දෝෂේ දකින්න පින්වත්නි. ඊට පස්සේ සුබ්‍රහ්ම පච්චේක බ්‍රහ්මයයි සුද්ධාවාස ප්‍රක්‍රිය මේ පච්චේක බ්‍රහ්මයයි ඒ ප්‍රමාදී බ්‍රහ්මයව සංවේගයට පත් කරවල එහි අතුරුදහන් වෙලා පස්සේ කාලේදී ප්‍රමාදී බ්‍රහ්මයාත් හරි පුදුමයි පින්වත්නි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ උපස්ථාන කරන්න යන්න පටන් අරගෙන තියෙනවා. බලන්න මේ සත්පුරුෂ ඇසුරේ තියෙන ආශ්චර්යය. නැත්තම් මේ අසත්පුරුෂ ලෝකේ හැමතිස්සෙම නිරන්තරයෙන් අහන්න ලැබෙන එක මන්ද පින්වත්නි. අසත්පුරුෂ වදන් සංවේගීටපත් වෙන ඒවා නැහැ.
බොළඳ බස් විතරයි තියෙන්නේ. ඉතින් බොළඳ බස් ඇහෙන ලෝකික ඉඳගෙන පින්වත්නි කෙසේනම් මේ නිවන් මඟ දියුණු කරගන්නටද? අඩු ගානේ මේ දහම් ගැන ප්‍රසාද සිතක්, ශාස්ත්‍රුන් වහන්සේ ගැන ප්‍රසාද මාත්‍රයක්, මේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන පහන් සිතක් උපදින්න ඉඩහසරක් ඇති වෙන්නේ මේ ඇසුර නිසා පින්වත්නි. ඒ නිසා මේ ඇසුරමයි හොඳටත් අපේ ජීවිතේ වෙනස් කරන්න, නරකට වෙනස් කරන්නත් ඇසුර තරම් වෙන කිසි දෙයක් නැහැ පින්වත්නි. හරි පුදුමයි ඒක. පින්වත්නි මේ බ්‍රහ්ම ලෝක පිළිබඳ කතා කරද්දී ඔබට මතක ඇති අපි සංඛාරුප්පත්ති සූත්‍රය කතා කළා. එතනත් බොහොම ලස්සන දහම් කරුණු ටිකක් තිබුණ පින්වත්නි. මේ හරි පුදුමයි බුදුරජාණන් දේශනා කළා මේ සහස්‍රී ලෝක ධාතුවටම අධිපති බ්‍රහ්මයෙක් ඉන්නවා කියන සහස්‍ර බ්‍රහ්මයා කියලා. මේ සහස්‍රී ලෝක ධාතුවටම හරි පුදුමයි පින්වත් මේ සහස්‍ර බ්‍රහ්මයාට චිත්ත බලය පතුරවන්න පුළුවන්. ඒ කියන්නේ මේ සහස්‍රී ලෝක ධාතුවටම අධිපති එක බ්‍රහ්මයෙක් ඉන්නවා. ඒතර යාගේ චිත්ත බලය කොහොමද පතුරවන්න පුළුවන්කම තියෙන්නේ? සහස්‍රී ලෝක ධාතුවටම. යම් සත්‍යයක අද උපදිනව නම් ඒ සත්‍යයට චිත්ත බලය පතුරවන්න පුළුවන්. අන බලන්නේ සහස්ත්‍රී බ්‍රහ්මයාගේ තියෙන බලය. බාහන බුදුරජාණන් වහන්සේ හිම් බ්‍රහ්මයෙක් ඉන්න බව දැක්කා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. සහස්ත්‍රී ලෝක ධාතු දෙකක් ගත්තොත් ඒ දෙකට අධිපති තවත් බ්‍රහ්මයෙක් ඉන්නවා කියනවා. බාහන මේ එකකට එකක් හැම තිස්සෙම අධිග්‍රහිත කෙනෙක් ඉන්නවා. දැන් සෑම සහස්‍රී ලෝක ධාතුන් අධිපති බ්‍රහ්මයෙක් ඉන්නවා. දැන් සමහර මේ පෘථිවිය අරක් ගත්තු අධිපති බ්‍රහ්මයෙක් ඇති කවුරු හරි කෙනෙක්. සහස්‍රී ලෝක ධාතුර අධිපති කෙනෙක් ඉන්නවා. ඒතර සහස්‍රී ලෝක ධාතු දෙකක් තියෙනවා. දෙකටම අධිපති කෙනෙකුත් ඉන්නවා. එයාට කියන්නේ දිසහස්‍රී මේ ඒ බ්‍රහ්මය තමයි පින්වත්නි හරි පුදුමයි. ලෝක ධාතු දෙකටම මේ අධිපති බ්‍රහ්මයට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළා මේ දිසහස්ස බ්‍රහ්මයා. ඒ වගේම බ්‍රහ්ම ලෝක තුනකට අධිපති බ්‍රහ්ම වෙනවා තිසහස්ස බ්‍රහ්මයා. බ්‍රහ්ම ලෝක මේ සහස්‍රී ලෝක ධාතු හතරකට අධිපති බ්‍රහ්ම වෙනවා කියන චතුසහස්ස බ්‍රහ්මයා. ඒ වගේම සහස්‍රී ලෝක ධාතු පහකට අධිපති බ්‍රහ්මයෙක් ඉන්නවා කියන පංචසහස්සී බ්‍රහ්මයා කියලා. එයාගේ විස්තර කියද්දී කියන පින්වත්නි උපමාව දිහා ගන්නකොට හරියන්නේ දැන් පංචසහස්සී බ්‍රහ්මයා ගැන කියද්දී කියනවා හරියන්නේ වෙරළු ගෙඩි පහක් අතේ තියාගෙන ඒ විරලු ගෙඩි පෙරලා බලන්නේ යම්සේද අර පංච සහස්සී බ්‍රහ්මයට අර සහස්‍රී ලෝක ධාතු පහේම ඉන්න ඕන සත්වයෙක් ගැන අවධානය යොමු කරන්න පුළුවන්. ඕන සත්වයෙක් ගැන. අද යම් සත්වයෙක් උපදිනවද ඒ සත්වයට චිත්ත බලය පතුරවන්න පුළුවන්. දන්නවා කියනවා අද කෙනෙක් ඉපදුනා නම්. පුදුම හැකියාවක් පින්වත්නි. ඒතර මේ හැකියාවන් උපද්දලා දෙන්නේ කොමකින්ද? ශ්‍රද්ධාවෙන්, වීරියෙන්, ඒ වගේම තියෙනවා මෙතන කියනවා මේ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ශ්‍රුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් කියන මේක ඇති කළ දෙන්න පින්වත්නි. මේ ශ්‍රද්ධාව මානසික ගුණ ධර්මයක්. සීලය කායික වාචික සංවරයෙන් උපදින ගුණ ධර්මයක්. සුතය කියලා කියන්නේ එතකොට මේ මානසික උපදින ගුණ ධර්මයක්. ත්‍යාගය මානසික ගුණ ධර්මයක්. ප්‍රඥාව මානසික ගුණ ධර්මයක්. මේ මානසික ගුණධර්ම ටිකට කොච්චර දෙයක් අපේ ජීවිතේ කරන්න පුළුවන්ද පින්වත්නි. මේ ලැබුණු ජීවිතය නිසා මේ ටික ටික හරි ධර්ම ශ්‍රවණය කර කර ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීම විශ්වාසෙම උපද්දන්න ඕන. ඒ වගේම සීල සම්පත්තිය මේ ටික තමන්ගේ ජීවිතේ හුරු කර ගන්න ඕන. දහම් දැනුම පුළුවන් තරම් බලවත් කර ගන්න ඕන. මසුරු මලන නැති සිතින් දම්පැන් පූජා කරන්න ටික යා පුරුදු වෙන්න ඕන. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් විමසන්න, දුක් දේ දුක් වශයෙන් විමසන්න, අනාත්ම දේ අනාත්ම වශයෙන් විමසන්න අපේ ජීවිතය අපි ටික අපේ ජීවිතේ හුරු වෙන්න ඕන. අන්නේ උපදව ගන්න ධර්මයන් පහ තමන් ආරක්ෂා කරනවා. වෙන බාහිර ලෝකෙ කිසි දෙයකට තමන් ආරක්ෂා කරන්න බෑ පින්වත්නි. ධර්මයෙන් තමයි සැබෑ විදිහටම ආරක්ෂා කරන්න පුළුවන්කම තියෙන. බාහිර ලෝකයෙන් ලැබෙන පිළිසරණ අල්පයි.
ඊට පස්සේ දේශනා කරනවා ඒ වගේම බුදුරජාණන් දේශනා කළා මේ සහස්‍රී ලෝක ධාතු 1000ක් තියෙනවා කියන ඒ 1000ටම අධිපති බ්‍රහ්මයෙක් ඉන්නවා කියන යාට කියන කොහමද? දස සහස්‍රී බ්‍රහ්මයා. දස සහස්‍ර බ්‍රහ්මයා. ඒ දස සහස්‍ර බ්‍රහ්මයට දස සහස්‍රී ලෝක ධාතුවටම චිත්ත බලය පතුරවගෙන වාසය කරනවා කියනවා. ඒ යම් සත්‍යයක අද උපදිනව නම් ඒ සත්‍යයට චිත්ත බලය පතුරවන්න පුළුවන්. ඒක නිකන් උපමාවක් විදිහට කියන හොඳින් කරවන ලද අටපට්ටම වූ නියම තත්ත්වයෙන් පවතින වෛරෝඩි මණිකක් තියෙනවා. ඒතර පැති කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒ රතු පළසක් මත තැබූ විට තවත් බබලනවා කියනවා. සෑහෙන බබලනවා කියනවා. බොහෝසේ බබලනවා කියන පින්වත් මහණෙනි ආන් ඒ වගේ තමයි කියනවා. මේ දස සහස්‍ර බ්‍රහ්මයා කි තේජමාන බව බලවත් බව කොච්චරද කියනවනම් දස සහස්‍රී ලෝක ධාතුවට බලය පැතුරවන්න පුළුවන්. දැන් අර පැති 8කින් පින්වත්නි ආලෝක විහිදවනෝනේ. ඒ වගේ තමයි ඊළඟට කියනවා ඒ වගේම පින්වත්නි බුදුරජාණන් දේශනා කළා යම් කිසි කෙනෙක් ඒ වගේම තමයි මේ සත සහස්‍ර බ්‍රහ්මයෙක් ඉන්නවා කියන පින්වත්නි. ඒ කියන්නේ මේ සහස්‍රී ලෝක ධාතු 100ක් මේ විශ්වයේ තියෙනවා බුදුනෙතට පේනවා. ඒතර සෑම සහස්‍රී ලෝක ධාතුවටම අධිපති බ්‍රහ්මයෙකුත් ඉන්නවා. අර 100ටම අධිපති එක්කෙනෙකුත් ඉන්නවා. දැන් බලන්න ලංකාව ගත්තොත් එහෙම ග්‍රාම සේවා වසම් කීයක් ඇද්ද? ওই සෑම ග්‍රාම සේවා වසමකටම ග්‍රාම සේවක කෙනෙක් ඉන්නවා. ඒතර මේ ග්‍රාම සේවා වසම් ඔක්කොම මේ ක්‍රියාත්මක වෙන අපි තුන් පළාත් වශයෙන් ගත්තොත් ඒ පළාතෙම ග්‍රාම සේවා වසම් අපි දිස්ත්‍රික්කයක් ගත්ත කියලා දිස්ත්‍රික්කේ ග්‍රාම සේවක යටත් වෙලා ඉන්න තව එක්කෙනෙක් යටත් කරන එක්කෙනෙක් ඉන්නවා. පළාතෙම යටත් කරන තව එක්කෙනෙක් ඉන්නවා. ඒ සියලු දෙනාම යටත් කරපු බලය පවත්වන තව එක්කෙනෙක් ඉන්නවා. ආන් මේ වගේ පින්වත්නි. මේ ලෝකෙ මේ සකස් වෙලා තියෙන විදිය පින්වත්නි මේ. පුදුම දෙයක් මේක. ඒ වගේම පින්වත්නි ඊළඟට විස්තර කරනවා දැන් ওই සත සහස්‍ර බ්‍රහ්මයාට විස්තර කරද්දී කියනවා ඒ වගේම ආබ කියලා දෙවිවරු බ්‍රහ්ම පිරිසක් ඉන්නවා කියන පරිත්තාබ අප්පමානාබ ආබස්සර ඒ විතරක් නෙමෙයි පින්වත්නි විස්තර කරනවා පරිත්ත සුභ අප්පමාන සුභ සුභ කින්න ඒ වගේම විස්තර කරනවා වේහප්පල අවිහ අතප්ප සුදස්ස යකනිට ඒ වගේ බ්‍රහ්ම ලෝක තියෙනවා කියනවා. ඒ ඔක්කොම ඉහළට යන බ්‍රහ්ම ලෝක ගැන විස්තර වෙන්නේ. ඒ වගේම විස්තර කරනවා මේ ආකාසානංචායතනය කියලා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා පින්වත්නි. දිව්‍ය කියන නම පාවිච්චි කරනවා. ඒතර මේ ආකාසානංචායතන ගැන විස්තර කරද්දී දේශනාවක තියෙනවා පින්වත්නි. ඒකේ ආයුෂ ගත්තොත් එහෙම කල්පවලින් 20000ක්. කල්පවලින් කොච්චරද? කල්පම 20000ක්. කල්පනා කරලා බලන්න දැන් කල්ප 91කට බුදුරු 7 පහළ වුණේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. කල්ප 91කට. ඉතින් කල්පනා කරලා බලන්න කල්ප 91කට බුදුරජාණන් වහන්සේලා 7 පහළ වුණා නම් මේ කල්ප 20000ක් තුළ බුදුරජාණන් වහන්සේලා කොච්චර පහළ වෙලා ඇද්ද? දැන් ඒ වගේ ලෝකයකට ගියපු කෙනෙක් අර සියලු බුදුරු දකින්න නැහැ. එහි ආයුෂදී සම්පූර්ණ කාලය ගත කරනකොට පින්වත්නි. ඒකයි දේශනාවේ තියෙන්නේ. ඒ වගේ ලෝකයකට යම් කිසි ආර්ය ශ්‍රාවකයෙක් ගියොත් එහෙදීන් පිරිනුවම් පානවා කියනවා. පුතත්ජනෙක් ගියොත් එහෙම ඒ ආයුෂ අවසන් කළා එක්ක නිරේට. එක්ක සතර පායේ. ඒ වගේම තමයි කියන මේ ආකාසානංචායතනය ඉක්මවා ගිහිල්ලා ඊළඟට විඥානංචායතනෙ ගත්තොත් එහෙම විඥානංචායතන බ්‍රහ්ම ලෝකෙ ගත්තොත් එහෙම පින්වත්නි ආයුෂ ගත්තොත් එහෙම 40000යි කල්ප. නිකන් අවුරුදු 40000 නෙවෙයි කල්ප 40000ක්. ඊළඟට කියනවා ආකින්චඤ්ඤායතන ගත්තොත් එහෙම පින්වත්නි ආයුෂ කල්ප 60000ක්. තව ඉහළට යන්න එතකොට පින්වත්නි නේව සංඥා නා සංඥායතන කෙසේද? ඒ වගේ ලෝක වලට ආරි ශ්‍රාවකෙක් අපි හිතමු දැන්
නේ තෙරුවන් සරණේ පිහිටපු ශ්‍රාවකෙක් මේ වගේ සමාධියක් දියුණු කළ අරූප ධානයක් වඩලා ඒ ලෝකෙට ගියොත් එහිදීම පිරිනොම් පානවා. පුතඥ කෙනෙකුට පින්වත්නි රැකවරණයක් නැහැ. එනනම් මේ පුතඥ බව කියන්නේ පින්වත්නි කොහේ ගියත් රැකවරණයක් නැහැ. ඒ නිසා මේ ජීවිතේ මේ පුතඥ බව ඉක්මවා ගියපු ජීවිතය ගොඩනගා ගන්න මහන්සි ගන්න ඕන. මොකද පුතඥ භවයේ තියෙන අනතුරු පින්වත්නි මෙච්චර දීර්ඝායු තියෙන බ්‍රහ්ම ලෝක වලට යනවා, දිව්‍ය ලෝක වලට යනවා, කිසි තැනකින් පිළිසරණක් නැහැ. ආපහු පෙරලා සතර පායට එනවා. ඒ නිසා මේ පෘථජ්ජන භූමිය ඉක්මවා යන තැන තමයි ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිත පහදවා ගැනීම. ඒ ධර්මයේ අපි හැමතිස්සෙම මේ ධර්මයේ අහලා හැමතිස්සෙම මහන්සි ගන්න ඕන පින්වත් මේ ධර්මයේ තියෙන ස්වාක්ඛාත බව තේරුම් ගන්න. මේ ධර්මින මනාකොටම දේශනා කරපු ධර්මයක් කියලා හැමතිස්සෙම තේරුම් ගන්න විශාල මහන්සියක් ගන්නවා. අන්නේ මහන්සිය තමයි පින්වත් අපි පෘථජ්ජන භූමිය ඉක්මවා යන්නේ. ඒ වගේම තමයි මේ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ සිහි කළා. ඒ ශ්‍රාවක සංඝරත්නයේ සුපටිපන්න බව හැමතිස්සෙම අපි තේරුම් ගන්න මහන්සි ගන්න ඕන. ශාස්ත්‍රුන් වහන්සේ සියල්ල අවබෝධ කරලා ඉන්නේ කියන අදහස හැමතිස්සෙම මේ හිතේ පළපදියම් කරගන්න ලොකු උත්සාහයක යෙදෙන්න ඕන ධර්ම ශ්‍රවණය කරගනිමින්. ඒ සුළු මොහොතක් හරි බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය සිහි කරගන්න පුළුවන් වුණොත් පින්වත්නි ඒ මොහොත සුබ මොහොතක් ඉතින්. මෙන්න මේ බ්‍රහ්ම ලෝකයේ පිළිබඳ පින්වත්නි ඔබට මතක ඇති මිලිඳු රාජ ප්‍රශ්න පොතේ හරි සුන්දර කාරණාවක් තියෙනවා. මිලිඳු රාජ රජතුමා අහනවා ස්වාමීන් නාගසේන වහන්සේ මේ මිනිස් ලෝකයේ සිට බ්‍රහ්ම ලෝකයට කොච්චර දුරද? ඊට පස්සේ කියන කූටාගාරයක් වැනි ඊටා විශාල ගලක් බ්‍රහ්ම ලෝකයෙන් වැටුනොත් දිවා රාත්‍රී දෙකේම දැන් ඔන්න වැටෙනවා. යොදුන් 48000ක් පහළට වැටෙද්දී දිවා කාලෙකුයි රාත්‍රී කාලයකුයි යොදුන් 48000ක් වැටෙනවා නම් පොළොවට ලං වෙන 4 මාසයක් යනවා කියනවා. පොළොවට ලං වෙන්නේ මොකද? ඒ කියන්නේ පැය 24ක් තුල යොදුන් 48000ක්. පැය 24කට යොදුන් 48000ක් වැටුනොත් කොච්චර කාලයක් යනවද? 4 මාසයක් යනකොට පොළොවට වැටේ කියනවා. එච්චර ඉහළින් තමයි කුමක් තියෙන්නේ බ්‍රහ්ම ලෝකය කියන එක නිර්මාණය වෙලා තියෙන පින්වත්නි. ඊට පස්සේ ස්වාමීන් නාගසේන වහන්සේ ඒ වුණාට ඔබ වහන්සේලා මෙහිම කියනවනේ. බලවත් පුරුෂයෙක් හැකුළු වතක් දිගහරින්නේ යම්සේද දික්කල හතක් හකුලන්නේ යම්සේද ඒ අයුරින් එරිදිමත් චේතෝ වසී ප්‍රාප්ත භික්ෂුව දඹදිවින් අතුරුදහම සැනකින් බඹලව පහළ වුණා කියලා. ওই වචනේ මම විශ්වාස කරන්නේ නැහැ කිව්වා. එපමණ අති මේ දීර්ඝ බොහෝ යොදුන් ගන්නක් එහෙම යන්න පුළුවන්ද කියලා ඇහුවා. තිරුණාංශේ වදාලා මහරජාණනි ඔබ උපන්න භූමිය තියෙන්නේ කොහෙද? ස්වාමීන් ඇලෙක්සැන්ඩ්‍රියාව කියන රටක් තියෙනවා. එහි තමයි මම උපන්නේ. මහරජාණනි මෙහි ඉඳලා ඇලෙක්සැන්ඩ්‍රියාවට කොච්චර දුරද? ස්වාමීන් යොදුන් 200ක්. ඒ කියන්නේ කිලෝමීටර 2000ක්. මහරජාණනි ඔබේ රටේදී කරන ලද යම් කිසි දෙයක් මෙහිදී යලි සිහි කරද්දී මනමින් දන්නව නේද? ඒ ස්වාමීන් දනිමි. එතකොට මහරජාණනි මෙතරම් ඉක්මනට ඒ 200 යොදුන් දුර ඇලෙක්සැන්ඩ්‍රියාවට ඔබ ගියාද කියලා ඇහුවා. අනේ ස්වාමීන් වහන්සේ දක්ෂ වෙනසේක ඔබ වහන්සේ තේරුම් ගත්තටක් ගල කියද්දී. උතර මේ චිත්ත බලය කියන එක එහෙනම් මේ බලවත් කළ කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන තේරුම් ගත්ත ඒ වෙලාවේ පින්වත්නි. ඊතර පින්වත්නි ඒ නිසා මේ දැන් බලන්න මේ සිතක් බලවත් වෙන්න අනුග්‍රහ කරන්නේ කොහොමද? එතකොට මේ දේශ සංකාරූපත් සූත්‍රයට අනුව නම් මෙච්චර මේ දැන් බලන්න මේ බ්‍රහ්ම ලෝකයේ විවිධත්වය, දෙවියන්ගේ විවිධත්වය මේ විවිධත්වයට හේතුව කොහොමද? එතකොට මේ ශ්‍රද්ධාවේ විවිධත්වය, සීලේ විවිධත්වය, සුතේ ත්‍යාගයේ ප්‍රඥාවේ විවිධත්වය. දැන් එහෙම නැත්තම් තව පැත්තකින් ගන්නවා නම් ඔබට මතක ඇති සාලීයක සූත්‍රයේ දස කුසලයන්ගේ කෙනෙක් පුරුදු කරපියෝගේ විවිධත්වය. ඒව බලවත් වෙන්න ඒ පුද්ගලයා බලවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ පින්වත්නි
ඒ ගුණධර්මයන්ගෙන්ම ටික 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 පෝෂණය කර තමන්ගේ ජීවිතය දියුණු කරගන්න මහන්සි ගන්න අන්නේ පුරුදු කරන ගුණය තමන් ආරක්ෂා කරනවා. ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිත කසරේ සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 1580 හොරහේන පාර කොට්ටාව පන්නිපිටිය යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා ධර්මදාන සමාජික පින්වත් රාජ ධම්මික මණිමේල්වඩු මහත්මයා, ප්‍රීතිකා නිලන්ති සේනාරත්න මහත්මිය, යමීෂා උදාරි මණිමේල්මඩු දියණිය, දේශිකා රංගනී මණිමේල්මඩු දියණිය ඇතුළු පින්වත් පවුලේ සියලු දෙනා එක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්න. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විස්කන් දේවපුතු විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාජ සතරවරන් රජදරුවන් සෙම්පත් දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිවි රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්, සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිට සත්පුරුෂ දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින පරම පූජනීය මේ දහමක විවර කරදුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේ, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට, උපාසක දරුවන්ට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය ආර්යදාස මණිමේල්මඩු පින්බර පියාණන්ට, ලැන්ටිස් සේනාරත්න පින්බර පියාණන්ට, GPH බබුන්නෝන ආච්චියම්මා කරුණාවතී මණිමේල්මඩු නැන්දාට, ඒ වගේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝ සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ ධර්ම දානය සඳහා උපකාර කරන රාජ ධම්මික මණිමේල්මඩු පින්බර මහත්මයා, ප්‍රීතිකා නිලන්ති සේනාරත්න පින්බර මහත්මිය, යමීෂා උදාරි මණිමේල්මඩු පින්බර දියණිය, දේශිකා රංගනී මණිමේල්මඩු දියණියට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත සිටින ඇගී ප්‍රනාන්දු මෑණියන්, නන්දාගමගේ මෑණියන් ඇතුළු පවුලේ සිල් දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා සුවපත් වේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිරතුරු සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට, අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිර ජීවනයේ සැලසේවා. සසර පුරා කල්යාණ මිත්‍ර සම්පත්තියම සැලසේවා. උතුම් ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.